නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය අපිට ත්‍රිපිටකය තුල දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විස්තරිත දේශනාව අට කතාවන් තුළින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අට කතාවෙහි තිබෙන ග්‍රන්ථ ස්ථානයන් සිතිල කරමින් ඒ ටීකාවන් තුළදී බොහෝ ධර්ම කාරණාවන් තවදුරටත් විග්‍රහ වී තිබෙනවා. පින්නතුනි, මේ අපේ ථේරවාද සම්ප්‍රදාය මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය පරපුරෙන් පරපුරට නිවැරදි ලෙස පවත්වාගෙන පැමිණියා වූ ක්‍රමවේදය. එය අතහැර අපට අර්ථ ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙකුට තමන්ට අවශ්‍ය ලෙස මේ ධර්මයයි කියලා උද්දීපනය කරන්නට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා උද්දීපනය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ, ස්වමතයක් මේ සම්ප්‍රදායට ගැලපෙන්නේ නැතිනම්. ඒක තමන්ගේ අදහසක්, තමන්ගේ හිතලුවක් කොට අර්ථ ගන්නවන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි බුද්ධ වචනයෙන් කොට, බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොට අර්ථ ගන්නවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම බුද්ධ දේශනාව පිළිබඳව අපි තේරුම් ගන්නකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද නොඑක් ණය ක්‍රමයන් පිළිබඳව අපි හඳුනා ගන්නට අවශ්‍යයි. ණය ක්‍රමයන් කියලා කිව්වේ පින්නතුනේ න්‍යාය කියන එක. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ න්‍යායන් තුල පිහිටා ධර්මයේ පිළිබඳව විවරණය කරන්නට යෙදුණා. අන්න ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම න්‍යායන් අපි හඳුනා ගන්නට අවශ්‍යයි. ඇතැම් තැනක සම්මුති වශයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්මය විවරණය කළා. ඒ වගේම තවත් තැනකදී පරමාර්ථ වශයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්මය විවරණය කරන්නට යෙදුණා. එතකොට මේ සම්මුති වශයෙන් බුද්ධ දේශනාව හඳුනා ගැනීමේදී ඒක මේ ප්‍රඥප්ති ව්‍යවහාරය මත පිහිටා, වෝහාර සත්‍ය මත පිහිටා කරන ලද දේශනාවන් ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම පරමාර්ථ දේශනාව ලෝකේහි යම් ස්වභාවයක් යථා ස්වභාවයේ වේ නම් අන්න ඒ යථා ස්වභාවය උද්දීපනය වන ලෙස කරන ලද දේශනාව ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ත්‍රිපිටක බුද්ධ වචනේ තේරුම් ගැනීමේදී මේ ප්‍රධාන කරුණ අපි තේරුම් අරගෙන සිටීම වැදගත් වෙනවා. පරමාර්ථ ධර්ම විග්‍රහය ඇතුළතට සම්මුති වෝහාර දේශනාවන් ඇතුළත් කරගෙන, වෝහාර දේශනාවන් මැද්දට පරමාර්ථ ධර්ම කරුණු ඇතුළත් කරගත් ගැනීම කළහොත් එතුලින් සිද්ධ වෙන්නේ බොහොම ධර්ම විරෝධී අර්ථකථන ස්මතු වීම. ඉතින් අද්‍යතන සමාජයේ දිහා අපි බලනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඇතැම් පුද්ගලයන්, ඇතැම් පිරිස් විසින්, ඇතැම් භික්ෂුන් වහන්සේලා විසිනුත් එබඳු ආකාරයට ධර්මයේ පිළිබඳව විවිධ අර්ථකථන සපයන ආකාරය. එතකොට මේ ආදී අර්ථකථන සැපයීම් දිහා බැලුවාම ඇතැම් වෙලාවට හුදු අත්නෝ මත ලෙස ඒ අර්ථකථන සපයන ආකාරය අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්තුනි, බුද්ධ වචනයට අපිට අවශ්‍ය පරිදි, අපිට සිතූ පරිදි අර්ථකථන ලබා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයට අපි පුද්ගල අර්ථකථන සපයනවාට වඩා ඒ මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් රැගෙන අර්ථකථන ක්‍රමවේදයට අනුව අර්ථ ගැනීම තමයි කළ යුතු දේ බවට පත්වන්නේ. යම්කිසි අවස්ථාවක විස්තරිත දේශනාව නොවන යම් පුද්ගල අර්ථකථනයක් පිළිබඳව අපි තේරුම් ගැනීමේදී එය ත්‍රිපිටකයේ සමග සංසන්දනය කිරීමෙන් ගැළපේ නම් එය ගත යුතු වෙනවා, නොගැළපේ නම් ඒ
තමන්ගේ මතය ප්‍රතික්ෂේප කළ යුතු දේ බවට පත් වෙනවා. මේක තමයි තේරවාද අර්ථකථන ක්‍රමවේදය කියලා කියන්නේ. අන්න ඒ නිසා මේ ධර්මකාරණා පිළිබඳව තේරුම් ගැනීමේදී අපි අපේ සම්ප්‍රදාය තුළ එහෙමත් නැතිනම් ආචාර්ය પરම්පරාව තුළ එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුලින් බිහි වුණු ඒ ක්‍රමවේදය තුළ පිහිටා සිටිය යුතු වෙනවා. එහෙම නැතුව අද කාලේ මේ සංකලේශී පුද්ගලයන් විසින් ලබා දෙන අර්ථකථනයන්ට අනුරූපීව අපි ධර්මය අර්ථකථනය කරගන්නට ගියොත් පින්නතුනි ඒක අපටම සිදු කරගනු ලබන මහා හානියක් වනවා වගේම ඒක අන් අයට සිදු කරනු ලබන මහා හානියක් ලෙස හඳුනා ගන්නට ඕනේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මම මුලින් දැක්වපු පරිදි විවිධ අවස්ථාවන් වල විවිධ ස්වරූපයෙන් ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දිහා අපි බලනකොට මේ ධර්මයේ සංග්‍රහ වෙලා තිබෙන්නේ pāli භාෂාවෙන් නැතිනම් මාගධී භාෂාවෙන්. පාලි භාෂාව සහ මාගධී භාෂාව මේ වචන දෙකම පාවිච්චි කරන්නේ මේ භාෂා දෙකක් හැඳින්වීම සඳහා මේ එකම භාෂාව තන්ති පාලි මාගධී ලෙස හඳුන්වනු ලබන්නේ මේ එකම භාෂාව හැඳින්වීම සඳහා. එතකොට මේ භාෂාව පිළිබඳව අපිට ධර්මයේ තේරුම් ගැනීමේදී පරිචයක් තියෙන්නට අවශ්‍යයි. මොකද පද ව්‍යංජනයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මොකද දුන්නික්කිතේහි පදව්‍යංජනේහි අත්ථෝපි දුන්නයෝ හොති කියලා භාග්‍යතුන් වහන්සේ සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෝකෙන් අතුරුදන් වන්නට බලපාන කරුණු පිළිබඳව දේශනා කිරීමේදී එක කරුණක් දේශනා කරනවා. ඒ කියන්නේ දුන්නික්කිතේහි පදව්‍යංජනේහි වරදවා තබන ලද පද සහ ව්‍යංජන ඇති කල්හි ව්‍යංජන කියන්නේ පින්නතුනේ අක්ෂර වෙන වෙනම ව්‍යංජනාක්ෂර පද ඒ කියන්නේ පද තියෙනවා ඒ කියන්නේ වචන තියෙනවා මේ වචනවල අකුරු තියෙනවා. ඉතින් අකුරු වෙනස් වුණොත් ඒ පදය වැරදි තැනක දැම්මොත් වැරදි තැනක පිහිටෙව්වොත් ඒ වැරදිවට තබන ලද අකුරු සහ පද නිසා මොකද වෙන්නේ? අත්ථෝපි දුන්නයෝ අර්ථය දුන්නය වෙනවා. ඒ කියන්නේ අර්ථය නොගැලපෙන න්‍යායක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා මේ භාෂා පරිචය කියන එකත් ඊටාම වැදගත් වෙනවා ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීමේදී. pāli භාෂාව මාගධී භාෂාව පිළිබඳව තිබෙන අර්ථය. මොකද සමහර වෙලාවට මේ අපි මේ ධර්මයේ විවරණය කරගන්නට යනකොට එකම වචනයට අර්ථකථන රාශියක් තියෙනවා. එකම වචනයට අර්ථ රාශියක් ලැබෙන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒක සිංහල භාෂාව තුලත් අපිට ඒ ස්වභාවය දකින්න පුළුවන්කම තිබෙනවා. ඕනෑම භාෂාවක එක වචනයක වචනාර්ථය දිහා බැලුවහම ඒක එකක් වෙන්න පුළුවන්. ඒකේ කෝෂාර්ථය එකක් වෙන්න පුළුවන්. ඒකෙන් ගම්‍යාර්ථය තවත් එකක් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ආදී වචනයක තිබෙන ඒ අර්ථය විවිධ ස්වරූපයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ වචනය යම් තැනක භාවිත කරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපිට එක පැත්තකින් භාෂාව පිළිබඳව දැනුවත් වීමෙන් තව පැත්තකින් එහි අර්ථකථන ක්‍රමවේදය පිළිබඳව දැනුවත් වීමෙන් තවත් පැත්තකින් ඒ යෙදෙන අවස්ථාව පිළිබඳව තේරුම් ගැනීමෙන් ඒ කියන්නේ ඒක යෙදෙන පරිසරයක් තියෙනනේ වචනේ පාවිච්චි වෙන පරිසරයක් වචනේ පාවිච්චි වෙන ස්ථානයක්. එතකොට ඒ පිළිබඳව තේරුම් ගැනීමෙන් ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඒහා සමග යෙදෙන ඒහා සම අවස්ථාවෙහි යෙදෙන වචන පිළිබඳව තේරුම් ගැනීමෙන් තමයි අපිට ඒ අර්ථය පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට හුදු වචනයක් අපි දැක්කහම ඒ වචනයට අර්ථකථන ලබා දීමේදී නැතිනම් ඒ වචනය විග්‍රහ කිරීමේදී සැලකිය යුතු දේ බවට පත්වන්නේ ඒ වචනයේහි අර්ථය පමණක් එක අර්ථයක් පමණක්ගෙන අර්ථකථනය කිරීම නෙමෙයි. ඒකේ සමස්ත මේ හාත්පස මේ සියලු කරුණු පිළිබඳව පින්නතුනි අපේ අවධානය යොමු විය යුතු වෙනවා. ඒ කියන්නේ වාච්‍යාර්ථ, ගම්‍යාර්ථ, කෝෂාර්ථ මේ ආදී ලෙස වචනයක අපිට දකින්නට ලැබෙන ඒ සියලු අර්ථයන් පිළිබඳව අපේ අවබෝධයක් තිබුණොත් තමයි ඒක මනාකොට ඒ අර්ථය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් බුද්ධ වචනයේ තේරුම් ගැනීමේදීත් පින්නතුනි මේ කාරණාව ඊටාම වැදගත් වෙනවා. මේ කාරණාව අපි
අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි භාෂා පරිචයත් ධර්මයේ තේරුම් ගන්නට යනකොට ඉතාම වැදගත් කියලා කිව්වේ. මේ කරුණු කාරණා ටික ප්‍රධාන වශයෙන්ම සිහිපත් කරන්නට යෙදුනේ දැන් පසුගිය දිනවල කිහිප අවස්ථාවක යම් ප්‍රශ්න කිහිප අවස්ථාවක අප වෙත යොමු වන්නට යෙදුණා. පැතිකඩවල් කිහිපයකින්ම මේ යම් කිසි මේ ධර්මයේ පිළිබඳව විවරණය කරන ආකාරයන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන්. එතකොට එතනදී මේ තථාගත කියන වචනය සහ සත්ත කියන වචනය පිළිබඳව යම්කිසි අර්ථ විග්‍රහයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. තථාගත සහ සත්ත. يعني සත්ත කියන වචනය අපි සත්වයා හැඳින්වීම පිණිස පාවිච්චි කරන වචනයක්. ඒ කියන්නේ සත්වයා කියලා කියනවා, සත්තෝ කියලා අපි කියනවා සත්වයා හැඳින්වීම සඳහා. ඊට පස්සේ තථාගත කියන වචනය අපි පාවිච්චි කරනවා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා. ඒ වගේම ත්‍රිපිටකය තුල අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා නොඑක් අවස්ථාවල අපිට මේ තථාගත කියන වචනය භාවිත වන අවස්ථාවන්. ඒකට මේ තථාගත කියන වචනය භාවිත වන අවස්ථාවන් දිහා බලනකොට ඇතැම් තැනක බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඇතැම් තැනකදී තථාගත කියන වචනය තුලින්ම සත්වයා කියන අර්ථය වහනය කරනවා. අර්ථය සූචනය කරනවා. එතකොට මේ ආදී ලෙස මේ වචනේ මේ අර්ථ කීපයක යෙදෙන ආකාරය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි දැන් චක්කුමා කියලා කියන්නේ ඇසැත්තා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේටත් චක්කුම කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට චක්කුම කියනවා දැන් සාමාන්‍යයෙන් ඇස් පේන පුද්ගලයෙකුටත් චක්කුම කියන්නට පුළුවන්කම තිබෙනවා. ඒ චක්ඛු කියන වචනේ සහ මන්තු කියන මේ ඇති කියන අර්ථය තමයි එකෙන් සූචනය කරන්නේ. එතකොට ඇසැත්තා කියන මේ වචනය බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරනකොට බුදුරජාණන් වහන්සේට පසස් ඇති නිසා බුදුරජාණන් වහන්සේට චක්කුම කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට පෙනීමක් තිබෙන අනිකුත් පුද්ගලයෙකු හැඳින්වීම සඳහා චක්කුම කියන වචනේ පාවිච්චි කරනවා. මේ වචනය එතකොට අපි තේරුම් ගන්නට ඕනේ භාෂා භාවිතය එක යෙදෙන අවස්ථාවට අනුව ප්‍රස්තුතයට අදාළව තේරුම් ගන්නට ඕනේ. ඒකෙන් ව්‍යවහාර වෙන්නේ වචනය බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහාද එහෙමත් නැතිනම් ඒ වචනේ ව්‍යවහාර වෙලා තියෙන්නේ තවත් ඇස් ඇති පුද්ගලයෙක් හැඳින්වීම සඳහාද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. ඒකට ඒ කාරණාව තේරුම් ගන්නට තියෙන පින්නතුනේ අපිට අර වචනේහි තේරුම් ගැනීම තුළින් පමණක්ම නෙමෙයි. තව අවශේෂ හර කියපු හාත්පස කරුණු කාරණා පිළිබඳව තේරුම් ගැනීමත් සමග. එතකොට මේ තථාගත කියන වචනයත් අපිට මේ ආකාරයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එක තැනකදී සත්ත්ව ව්‍යවහාරය තුළ අනිත් තැනදී බුදුරජාණන් වහන්සේ කියන අර්ථය සූචනය කරන පදයක් විදිහට. ඒකට මේ ආකාරයෙන් අපිට මේක බෙදලා අර්ථගත යුතුයි. මේ ගැන අපිට ටිකක් කතා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවකදී සත්පුද්ගල භාවය කියන දේ පිළිබඳව වෙනම විවරණය කිරීමක් විදිහට වඩා සම්මුති වශයෙන් සම්මුති සත්‍ය තුළ ඒ කියන්නේ ව්‍යවහාර සත්‍ය තුළ ඉඳලා ධර්මදේශනා කරපු අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දුකතික චතුක්කාදී නිපාතවල තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් මේ ආදී ලෙස අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයේ තුල විද්‍යමාන වෙනවා. එතකොට පුද්ගලයෝ දෙන්නෙක් ලෝකෙ විද්‍යමාන වෙනවා. පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකෙ විද්‍යමාන වෙනවා. මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ පුද්ගල භාවය පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ දැන් එතනදී කවුරු හරි ඉදිරිපත් කරන්න ගියොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන පුද්ගලයෝ ඉන්නවා කියලා. පුද්ගලයෝ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයේහි විද්‍යමාන වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ ලෝකේ ඉන්නවා කියලා දේශනා කරපු අවස්ථා, බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්නවා කියලා දේශනා කරපු අවස්ථා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට පින්නතුනි මේ කියන්නේ මේ වෙලාවේදී අපි අර ස්කන්ධ ධර්මයන් පිළිබඳව දේශනා කරපු ඒ විග්‍රහයක් අරගෙන මෙතනට සංසන්දනය කරලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණ වැරදි මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ කියලා කවුරු හරි සංසන්දනය කරනවා නම් පින්නතුනි මේක
ඒ අනුවණකම නිසා සිද්ධ කරන දෙයක්. මොකද අපි තේරුම් ගන්නට ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී දේශනා කළේ කුමන අර්ථයක් මත පිහිටාද කියන එක පිළිබඳව. ඒ කියන්නේ මොකක්ද එතනින් පැහැදිලි කරන්නට අවශ්‍ය වුනේ. ඒතර වෝහාර සත්‍ය මත පදනම්වද බුදුරජාණන් වහන්සේ දේශනාව සිද්ධ කළේ. මේ කාරණාව පිළිබඳව අපිට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මේක අපි තේරුම් ගැනීමේදී මම හිතුවා මේ කාරණාව පිළිබඳව විග්‍රහ කරන්නට යනකොට අපිට මේ සූත්‍ර කිහිපයක් භාවිත කරමින් මේ කරුණ පිළිබඳව පැහැදිලි කරගත්තොත් වටිනවා කියලා. පින්තුනි අපිට දකින්න පුළුවන්කම තිබෙනවා සංයුත්ත නිකායේ කන්ද වග්ගයේ මහාලි කියලා සූත්‍ර දේශනාවක්. මේ මහාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලෙදී එක කුළුගේක මහාලි ලිච්ඡවි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ එකත් පස්ව ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා පූර්ණෝ භන්තේ කස්සපෝ යමා. ස්වාමීනි මේ පූර්ණ කස්සප මේ විදිහට කියනවා. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය. සත්වයන්ගේ සංකිලේශී බව පිණිස සත්වයන්ගේ කෙලසීමට අපි සාමාන්‍ය විදිහට ගත්තොත් සත්වයන්ගේ තියෙන අපිරිසිදු වීමට නත්ති හේතු නත්ති පච්චයෝ හේතු නැහැ ප්‍රත්‍ය නැහැ කියලා කවුද කියන්නේ මේ පූර්ණ කස්සප කියන කෙනා කියනවා. ශාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක්නේ පූර්ණ කස්සප කියලා කියන්නේ. එතකොට අහේතු අපච්චයා සත්තා සංකිලිස්සanti. අහේතුකව අප්‍රත්‍යව සත්වයා කෙලසීමට භාජනය වෙනවා. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ විසුද්ධිය පිණිස ඒ කියන්නේ පිරිසුදු බව පිණිස නත්ති හේතු නත්ති පච්චයෝ හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. අහේතු අපච්චයා සත්තා විසුද්ධ්‍යන්ති. අහේතුකව අප්‍රත්‍යව තමයි සත්වයා පිරිසුදු වීමට ලක්වන්නේ. ඉද භගවා කිමාහාති. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවේදී මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? සත්වයා කෙලසීමට ඉඩ තියනවද? ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය තියනවද? නැත්නම් සත්වයා කෙලසීමට හේතු ප්‍රත්‍ය නැද්ද? සත්වයා පිරිසුදු වීමට හේතු ප්‍රත්‍ය තියනවද? සත්වයා පිරිසුදු වීමට හේතු ප්‍රත්‍ය නැද්ද? මේක පූර්ණ කස්සපයෙන් ඇහුවාම පූර්ණ කස්සප කියන්නේ සත්වයා කෙලසීමට හෝ පිරිසුදු වීමට හේතු ප්‍රත්‍ය නැහැ. ඒක වෙන්නේ අහේතුකව අප්‍රත්‍යව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ ලෝකෝත්තර මාර්ගයක් හෝ පිරිසුදු වීම පිණිස වෙන යම් ක්‍රමවේදයක් ඒ තුල දැක්වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි පූර්ණ කස්සපගේ දෘෂ්ටිය. එතකොට මහාලි අහන්නේ භාග්‍යතුන් වහන්සේ මෙතනදී මොකද්ද දේශනා කරන්න කියලා. අතිමහාලි හේතු අතිපච්චයෝ සත්තානං සංකිලේසාය. මහාලි අති හේතු අතිපච්චයෝ හේතුත් තියනවා ප්‍රත්‍යක් තියනවා මොකටද සත්තානං සංකිලේසාය. සත්වයින්ගේ සංකිලේශී බව පිණිස. සහේතු සප්පච්චයා සත්තා සංකිලිස්සanti. සහේතුකව ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් හේතු සහිතව ප්‍රත්‍ය සහිතව තමයි සත්තා සංකිලිස්සanti සත්‍යය සංකිලේශී බවට පත් වෙන්නේ. ඒ වගේම සත්‍යයට විසුද්ධියට හේතු තියෙනවා පිරිසුදු වීමට හේතු තියෙනවා. ඒ නිසා සත්‍යය ඒ හේතු මුල් කරගෙන තමයි සත්‍යය පිරිසුදු වීමට ලක් වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී සත්ව ව්‍යවහාරයේ භාවිත කරනවා. සත්ව ව්‍යවහාරයේ භාවිත කරනවා. එතකොට මේ සත්ව ව්‍යවහාරයේ භාවිත කරන්නේ මොකක් සඳහාද? සත්ව ව්‍යවහාරයේ මේ වෙලාවේදී භාවිත කරන්නේ මේ සම්මුතිය තුළ යෙදෙන සම්මුති කාරණාවක් විග්‍රහ කිරීම පිණිස. මිනිස්සු අපිරිසුදු වෙනවා නම් දෘෂ්ටි වශයෙන් මිනිස්සු අපිරිසුදු වෙනවා නම් මිනිස්සු රාග වශයෙන් අපිරිසුදු වෙනවා නම් ඒකට හේතු තියනවද ප්‍රත්‍ය තියනවද කියලා අහුවාම ඒ ව්‍යවහාර සත්‍ය මත පිහිටා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නය විසර්ජනය කරනවා. ඒ ප්‍රශ්නය විසර්ජනය කරනවා. එතකොට ඒ ප්‍රශ්නය විසඳා දෙන්නේ ඒ ව්‍යවහාර සත්‍ය මත පදනම් කරගෙන. එහෙනම් සත්‍යය කෙලසීමට සත්‍යයේ පිරිසුදු වීමට හේතු තියෙනවා ප්‍රත්‍ය තියෙනවා. දැන් මේ සම්මුති ව්‍යවහාරය තුළ නැතිනම් ව්‍යවහාර සත්‍ය තුළ පිහිටා දේශනා කරපු මේ වචනය අරගෙන යම් කිසි ආකාරයකින් කෙනෙක් උත්සාහවත් වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේත් මේ කියලා තියෙන්නේ සත්‍යය ඉන්නවා කියලා. සත්‍යය ඉන්නවා කියලා. එහෙනම් අනිවාර්යෙන් සත්‍යය ඉන්න ඕනේ. සත්‍ය
නෑ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සත්වයා නෑ කියන්න බෑ. මේ ඉන්නේ සත්වයා කියලා එතකොට කියන්නට සිද්ධ වෙනවා. එතකොට කවුරු හරි එහෙම කිව්වොත් එහෙම එයා මේ ධර්මය වැරදි තැනින් වැරදි න්‍යායෙන් අර්ථකථනය කළා. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ව්‍යවහාර සත්‍ය ඇත්ත විදිහට අරගෙන ඒක පරමාර්ථ කොට තබනවා. දැන් පරමාර්ථ ධර්මය තුල පණවන්න පුළුවන් කමක් නැහැනේ. සත්වයා, කෙනා, පුද්ගලයා කවුද කියලා හොයාගෙන ගියොත් පිනතුනේ ඒක රූපේ නෙමෙයි, ඒක වේදනාව නෙමෙයි, ඒක සංඥාව නෙමෙයි, ඒක සංස්කාරය නෙමෙයි. ඒක බොහොම අපූර්වට නෙත්තිප්ප කරන පේටකෝපදේශ ආදී තැන්වලත් ඒ වගේම ත්‍රිපිටකේ හැම තැනකදීම විසිරලා තියෙන බොහෝ තැන්වලදී බොහෝ සූත්‍ර දේශනාවන් තුළදී මේ කාරණාව පැහැදිලි කරනවා. එතකොට මේ රූපය අපිට ඒ විදිහට දකින්න පුළුවන් කමක් නැහැ. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටිකෙන් එකකින්වත් අපිට පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ විදිහට අපිට ස්කන්ධ ටික සත්වයා විදිහට පණවන්න බැරි තැනක් ගැන දේශනා කරනකොට කවුරු හරි මේ සම්මුතිය තුළ බුදුරජාණන් වහන්සේ ව්‍යවහාර සත්‍ය මත පදනම්ම දේශනා කරපු මේ දේ අරගෙන කවුරු හරි කිව්වොත් නෑ සත්වයා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේත් මේ දේශනා කරලා තියෙන සත්වයා ඉන්නවා, ඉන්න සත්වයෝ කෙලසෙනවා කියලා, ඉන්න සත්වයෝ පිරිසුදු වෙනවා කියලා දේශනා කරන්න කියලා කිව්වොත් එහෙම ඒක අර දේශනා බෙහෙදේ පිළිබඳව දන්නේ නැති, අවබෝධයක් නැති අඥානකම නිසා ප්‍රකාශ කරන කාරණාවක්. අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී පැහැදිලි කරලන්නේ කුමන අර්ථයක්ද මේ සූත්‍රය තුළින් කියන එක අපි ගන්නට ඕනේ. එතනදී තේරුම් ගැනීමේදී අපිට ඒ සූත්‍රයන්ගේ තිබෙන අර්ථකථන න්‍යාය පිළිබඳව හඳුනාගෙන තිබීම පිනතුනේ ඊටම වැදගත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මහාලි සූත්‍රයේදී මහාලි ලිච්ඡවීට දේශනා කරනවා. එතකොට හේතුප්‍රත්‍ය තියෙනවා සත්වයාගේ සංකිලේශී බව පිණිස සහ ඒ වගේම පිරිසුදු වීම පිණිස. එතකොට මොකද්ද මේකට හේතුව? රූපංච හිදං මහාලි ඒකාන්ත දුක්ඛං අභවිස්ස දුක්ඛානුපතිතං දුක්ඛාවක්ඛන්තං අනවක්ඛන්තං සුඛේන නයිදං සත්තා රූපස්මින් සාරජ්ජේයෝ. මහාලි මේ රූපය දුකම වුණොත් එහෙම රූපේ නිසා මිනිස්සුන්ට එන්නේ දුක විතරම නම් වේදනාත්මක විදිහටත් මිනිස්සුන්ට දැනෙන්නේ දුක විතර නම් නයිදං සත්තා සාරජ්ජේයෝ එහෙනම් සත්වය රූපේ ඇලෙන්නේ නැහැ. එන සත්‍යය රූපේ ඇලෙන්නේ නැහැ. යස්මාචකෝ මහාලි රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්ඛන්තං අනවක්ඛන්තං දුක්ඛේන තස්මා සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ. මහාලි මේ රූපය නිසා රූපය අසුරු කරගෙන මේ රූපය සැප පැත්තට වැටෙනවා. ඒක සුඛානුපතිතං සුඛය හා අනුපතිත බවටපත් වෙනවා. සැපෙහි බැස ගන්නවා. අන්න ඒ නිසා තමයි තස්මා සත්තා සාරජ්ජේයුන් ඒ නිසා තමයි සත්‍යය මේකේ මේ රූපස්මින් සාරජ්ජಂತಿ මේ රූපයේ ඇලෙන්නේ රාග සහිත බවටපත් වෙන්නේ. සරාගා සංයුඤ්ජಂತಿ රාග සහිත භාවය නිසා සංයුඤ්ජණයටපත් වෙනවා. සංයෝගා සංකිලිස්සಂತಿ සංයෝගය නිසා සංකිලේශී බවටපත් වෙනවා. සංයෝගය නිසා සංකිලේශී බවටපත් වෙනවා. ඒකට රූපයට තණ්හාවෙන් බැඳෙනවා, ඒකට ආස කරනවා, ඒකට කැමති වෙනවා. ඇයි ඒක පැත්තේ තිබිලා සැපේ හම්බෙනවා. දැන් මේ දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකයාට රූපය හම්බෙන තැනක. රූපය හම්බුන තැනක ඒ අය සංකිලේශී බව උපදවගන්නේ කොහොමද කියන කාරණාව. එතකොට මේ රූපය පිළිබඳව විග්‍රහ කළා රූපය පිළිබඳව බෙදා දක්වලා කරන විග්‍රහයක් නෙමෙයි මෙතනදි මේ තියෙන්නේ. මෙතනදි කියන්නේ මොකද්ද? මේ රූපය සත්‍ය ඇසුරු කරනවා ඒක සැපය එහි දකිනවා සුඛානුපතිත කොට දකිනවා. සැපෙහි බහාලනවා රූපේ පැත්තේ තිබිලා සැප එනවා කියලා දකිනවා. එතකොට රූපේ පැත්තේ තිබිලා සැප එනවා කියලා දකින්නේ කොහොමද? මේ අම්මා තාත්තා දකින්නකොට සුවක් සොම්නසක් ඒ රූපය තුල තිබිලා දැනෙනවා. දරුවෝ දකින්නකොට ප්‍රේමනාප වස්තු දකින්නකොට ඒ පැත්තේ සුව පවතිනවා කියලා ඒ පැත්තේ සුඛානුපතිතයි ඒ රූපේ. අන්න ඒ නිසා තමයි තස්මා සත්තා සාරජ්ජಂತಿ. ඒ නිසා තමයි සත්‍යෝ එහි ඇලෙන්නේ. එතකොට මේ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ගැන මේ මතු පිට මනෝභාවයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහ. මිනිස්සු ලෝකේ ඇයි ලෝකේ ඇලෙන්නේ? මේක දුක වුණොත් මිනිස්සු ඇලෙන්නේ නැහැ. මිනිස්සුන්ට මෙතන තියනවා සැපය දකින්න පුළුවන්කම මිනිස්සුන්ට තියනවා. රූපේ සැපවත් ලෙස පෙනී සිටිනවා. අන්න ඒ නිසා තමයි මිනිස්සු රූපේ ඇලෙන්නේ. ඒ වගේම වේදනා චහිදම් මහාලි ඒකාන්ත දුක්ඛ අභවිස්ස.
මහලි වේදනාව කියන එක, ඒ වගේම සංඥාව, සංස්කාරය, විඥානය කියන එක මේ ස්කන්ධ ටික ඒකාන්ත දුකම වුණොත් එහෙම සත්‍ය මේකේ ඇලෙන්නේ නැහැ. මේක දුක විදිහට පේන්නේ නැතුව සැප විදිහට විඳිනකම, හඳුනනකම, හිතනකම, දැනගන්නකම මේ දේවල් පේන නිසා තමයි ඒ ඇසුරු කරගෙන සත්වයා සාරජ්‍යන ස්වභාවයටපත් වෙන්නේ. ඒ රාග සහිත ස්වභාවයටපත් වෙන්නේ. ඒ නිසා තමයි සත්වයා ඒ ස්කන්ධ ටික ඇසුරු කරගෙන කෙලසෙන්නේ. එතකොට දැන් මේ කෙනෙක් කෙලසීමට පත්වන ආකාරය පිළිබඳව දේශනා කරන විදිහ. ඊට පස්සේ නැවත දේශනා කරනවා කතමෝච පන බන්තේ හේතු කතමෝච පච්චය සත්තාන විසුද්ධිය. සත්වයින්ගේ විසුද්ධිය පිණිස තියෙන හේතුව මොනවද කියලා මහලි අහනවා. එතකොට කතං සහේතු සප්පච්චය සත්තා විසුද්ධන්ති රූපංච හිදම් මහලි ඒකාන්ත සුඛං අභවිස්ස සුඛානුපතිතං. මහලි රූපය ඒකාන්ත සැපනම් සැප මත පිහිටා සිටිනවා නම් සුඛාවක්ඛන්තං සැපෙහි අවක්‍රාන්තයට ලක් වෙලා නම් එහි බැසගෙන තියෙනවා නම් අනවක්ඛන්තං දුක්ඛේන දුක විසින් අනවක්‍රාන්ත නම් එහි බැසගෙන නැත්තම් නයිදං සත්තා රූපස්මින් නිබ්බින්දෙය්‍ය. රූපය ගැන සත්‍යයක් කලකිරෙන්නේ නැහැ. රූපය ගැන සත්‍යයක් කලකිරෙන්නේ නැහැ. එතකොට තස්මා සත්තා රූප මේක රූපය කියන එක දුකේ අනුපතිතයි, දුක මත පිහිටලා තියෙන දෙයක්. අන්නේ නිසා තමයි ඒක දැකලා සත්‍යෝ රූපයෙන් මිදෙන්නේ. එතකොට දැන් මෙතන මිදීම පිළිබඳව කතා කරනකොට පින්නතුනි මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිර්වේදයට හේතු වන දුක පිළිබඳව දකින දුක්ඛානු දර්ශනයක් පිළිබඳව. එතකොට දැන් අතනදී කිව්ව සුඛානු දර්ශනය, මෙතන කියනවා දුක්ඛානු දර්ශනය, දුකානුව දකිනවා. එහි ආදීනවේ තේරුම් ගන්නවා. එතකොට මෙතන ආදීනවේ තේරුම් ගැනීම කියනකොට රූපේහි තිබෙන ආදීනවේ තේරුම් ගැනීම කියනකොට පින්නතුනි අපිට බොහොම ගැඹුරින් මේ කාරණාව බෙදා ගන්නට, විග්‍රහ කර ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපිට දුක පිළිබඳව තේරුම් ගැනීමේදී පින්නතුනි අපිට එකක් දුක් වේදනාව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ මනසට, හිතට දැනෙන දුක් වේදනාව. රූපේ වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. එතකොට ඒ කියන්නේ තියෙන දේවල් වෙනස් වෙලා යනවා කියන එක වෙනකොට ඒ තුල කැමැත්ත ඇති කරගත්ත පමණට හිතට දුක ගලාගෙන එනවා. ඒක එතන තියෙන අපේ දැකීම නිසා දුක් වේදනාව අපිට උරුම වෙච්ච ආකාරය. ඒ වගේම ආර්ය සත්‍ය විග්‍රහය විග්‍රහ කරනකොට දුක්ඛාරය සත්‍ය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නවා කායික දුක, ඒ කියන්නේ කයට දැනෙන දුක, ඒ වගේම මනසට දැනෙන දුක කියන මේ කායික දුකත් මේ මානසික දුකත් දුක වෙනවා වගේම කායික මානසික දුක හැරුණකොට පවතින අනිත් දුකත් දුක්ඛාරය සත්‍ය යටතටම සංග්‍රහ වෙනවා කියලා. ඒ කියන්නේ යම් සංකත ලක්ෂණයක් තියෙනවා නම්, සංකත ධර්මයක් තියෙනවා නම් මේ සංකත ධර්මයම දුකයි කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. සංකත ධර්මයේම දුකයි, සංකත ස්වභාවයේම දුකයි. එතකොට සැප වේදනාව සංකත ධර්මයක්, දුක් වේදනාව සංකත ධර්මයක්, උපේක්ෂා වේදනාව සංකත ධර්මයක්. හේතු නිසා උපදින්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් ඒක සැපය කොට දකින්නේ නැහැ, ඒක දුක කොට දකිනවා. එහෙනම් දුකෙන් අත් නොමිදුණු දෙයක් ලෝකයේ තුල කිසිම තැනක මේ ලෝකයේ තුල භූමිය අනුව ගියපු කිසිම තැනක දකින්නට පුළුවන් කමක් නැත්තේ නේ. හේතු නිසා හටගත්ත හැම ධර්මයකම ස්වභාවය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බව. අන්න ඒ ස්වභාවය පිළිබඳව දකිනකොට රූපේ ස්වභාවයත් ඒකයි, වේදනාවේ ස්වභාවයත්, සංඥා සංස්කාර විඥානයන්ගේ ස්වභාවයත් ඒකයි කියලා දකිනකොට රූපේ පිළිබඳව නිර්වේදයට පත්වන්නට, ආර්ය කලකිරීමට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ රූපේ පිළිබඳව යම් කිසි කෙනෙක් නිබ්බිදාවට පත් වෙනවා නම් නිබ්බින්දම් විරජ්ජಂತಿ, නිර්වේදයට පත්වන කෙනා විරාගයට පත් වෙනවා, විරාගා විසුද්ධಂತಿ. ඒ විරාගය නොඇලීම නිසා එයා විසුද්ධියට පත් වෙනවා. අයංකෝ මහාලි අයංකෝ හේතු අයං පච්චයෝ සත්තාන විසුද්ධිය. මහාලි මේ තමයි සත්‍යංගේ විසුද්ධියට තියෙන හේතුව. ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මය දුක්ඛානුපතිත බව, දුක මත පිහිටි බව, දුකෙහි බැසගත් ස්වභාවය. එතකොට සත්‍ය කෙලසීමට හේතුව මොකද්ද? කෙලසීමට හේතුව රූපය සැපේහි දකින බව, සැපේහි බහාලන බව, සැපයක් කොට පෙනෙනකම. එතකොට
සැපයක් ඇති තැනක ඒ විදිහට රූපේ පිළිබඳව වටිනකම් මිනිස්සු ඇති කරගන්නවා. ආර්යව සත්‍ය විදිහට ඒක දකිනකොට එමත් නැතිනම් එහි සංකතාදී දුක්ඛ ලක්ෂණයන්ගෙන් विद्यमान ස්වභාවය පිළිබඳව දකිනකොට එහි නිර්වේදයට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආකාරයට තමයි සත්‍ය පිරිසුදු බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අවස්ථානුරූපීව මහාලි ලිච්ඡවීට බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් තමයි අපිට මෙතනදී මේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ අවස්ථාවට ගැලපෙන විදිහට මහාලි ලිච්ඡවීට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ සත්‍යයට කෙලසීමට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ කියලා කියනකොට නෑ ඒක වැරදි. සත්‍යයට කෙලසීමට හේතු ප්‍රත්‍ය තියෙනවා. මෙන්න මේ ආකාරයටයි කෙලසෙන්නේ, මේ ආකාරයටයි විසුද්ධියටපත් වෙන්නේ, පිරිසුදු බවටපත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මේ විදිහට විග්‍රහ කොට දක්වන්නේ. පින්තුනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන මේ සූත්‍රයේ තුලදී ඉදිරිපත් වෙන සත්ව සංකල්පයේ දිහා අපි බැලුවාම සත්වයාය කියන මේ සංකල්පනාව දිහා අපි මොහොතකට අවධානය යොමු කළොත් මේක සම්පූර්ණම අපි මුලින් දැක් වූ පරිදිම ව්‍යවහාර සත්‍ය පදනම් කරගෙන දේශනා කරපු එකක්. එතකොට මේ සත්වයා පිළිබඳව කෙනෙක් හොයන්න ගියොත්, ගවේෂණය කරන්නට ගියොත් ඒ සත්වයා පිළිබඳව හොයන්න යන කෙනාට, ගවේෂණය කරන්න යන කෙනාට සත්වයා පණවන්නට තැනක් හමුවන්නේ නැහැ. මේකයි සත්වයා කියන්නේ කියලා පෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට ඒ නිස්සප්ත නිප්පුද්ගල ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ ඒ අනාත්ම සංකල්පනාවත් එක්ක. පින්තුනි බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් සත්වයේ ඉන්නවද කියලා අහුවාම ඒ ඉන්නවා කියන එකට ඒකාන්ත පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ප්‍රශ්නේ වැරදිද? සත්‍ය නැද්ද කියලා අහුවොත් නැහැ කියන එකට පිළිතුරක් ලබා දුන්නෙත් නැහැ. ඒ පිළිතුර වැරදි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද මේ ආදී ලෙස මේක චතුෂ්කෝටියකින් ප්‍රශ්න කළොත් ඒකට කවුරු හරි ඒකාන්ත පිළිතුරක් ලබා දෙනවා නම් ඒ ඉන්නේ අන්තයක, ඒ ඉන්නේ වැරදි තැනක. ඒකට හේතුව තමයි ඒකට ඒකාන්ත පිළිතුරක් ලබා දෙනවා නම් ඔහු දැක්විය යුතුයි සත්වයා යනු කුමක්ද කියන එක. ඔහු දැක්විය යුතුයි සත්වයා යනු කුමක්ද කියන එක. සත්වයා කියලා කියන්නේ රූපයද? සත්වයා කියලා කියන්නේ වේදනාවද? සත්වයා කියලා කියන්නේ සංඥාවද? සත්වයා කියලා කියන්නේ සංස්කාරයේද? සත්වයා කියලා කියන්නේ විඥානයේද? එතකොට සත්වයා කියලා කියන්නේ කෙනෙක් රූපය කියලා කියනවා නම් මොහොතින් මොහොත වෙනස් වෙන රූපයේහි මොන කොටසද ඔහු සත්වයා කියලා කියන්නේ? අපි රූපය කියන එක ඝන වශයෙන් අරගෙන බැලුවොත් රූප කලාපාදී මේ ධර්මයන් පිළිබඳව ධාතු පිළිබඳව විවරණයට යන්න කලින් කෙස් ටිකක් ගැලවිලා පැත්තක තියනවා දැක්කොත් සත්වයා කියන්නේ නැහැ. ලොම් ටිකක් ගැලවිලා හැම කැලලක් ගැලවිලා නියපොතු එකකින් එක ගැලවිලා පැත්තකින් තිබ්බොත් සත්වයා කියන්නේ නැහැ. අර ඒ නිසානේ ඒ තියෙන ඝන සංඥාව දුරු කරගන්නට මේක බෙදා දක්වන්නේ මේ කය පිළිබඳව කොටස් විදිහට. ඒකට මේකේ සත්වයා කියලා රූපේ පණවන්න බැරි වෙනවා. එහෙම නැත්නම් පඨවි ධාතුවද සත්වයා, ආපෝ තේජෝ වායෝ ධාතුන්ද සත්වයා කියලා බැලුවොත් අපිට සත්වයා දකින්න බැරි වෙනවා. ඒ ධාතු ස්වභාවයන් තුල, ධාතුන් තුල සත්වයා පණවන්න තැනක් හම්බ වෙන්නේ. එහෙනම් රූපය කියලා කියන්නේ සත්වයා නෙමෙයි. එහෙනම් වේදනාව සත්‍යයද? විඳීම කියන එක. විඳිනවා සැප, දුක්, උපේක්ෂා වශයෙන් මොහොතින් මොහොත හටගන්න වේදනාව. මේක ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ මොහොතේදී උපදිනවා, මේ මොහොතේදී නිරුද්ධ වෙනවා. එතකොට අපිට කියන්න බෑ දැන් සත්‍යය ඉපදුණා, දැන් සත්‍යය නැති වුණා කියන්න පුළුවන් කමක් නැත්තේ නේ. සංඥාව, සංඛාර, විඥාන මේකක්වත් සත්‍යය කියන්න පුළුවන් කමක් නැහැ. මේ පහෙන් පරිබාහිරව සත්‍යය කියලා වෙන කෙනෙක් හිටියද? නැත්නම් මේ පහ සත්‍ය වුණාද? මේකක්වත් මේ විදිහට පණවන්නට පුළුවන් කමක් නැත්තේ නේ. එහෙනම් මේ ටික සත්වයා නොවන කල, මින් පරිබාහිරව සත්වයක් නොලබෙන කල, එකක් එකකදු සත්වයා නොවන කල සත්වයා මරණින් මත්තේ උපදිනවාද කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් හෝ සත්වයා මරණින් මත්තේ ඉන්නවායයි කියලා තව ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් හෝ ඉන්නවාද කියලා යම් කිසි විදිහකින් කියනවා නම් නැහැ කියලා කියනවා නම් මේ ඔක්කොම වැරදි ප්‍රස්තුත මත වැරදි තැන්වල ගොඩනගපු දේවල්.
පදනම වැරදි. පදනම වැරදි නම් ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි නම් වැරදි ප්‍රශ්නයට ඒකාන්ත පිළිතුරක් ලබා දෙන්න ගියොත් ඒ පිළිතුර වැරදි. ඒකාන්ත පිළිතුරක් ඒ ප්‍රශ්නෙට ලබා දෙන්න ගියොත් ඒ පිළිතුර වැරදි. ඒ නිසා බුදු සමය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුළ ඒ විදිහට සත්වයක් ඉන්නවා කියන තැනකින් පිළිතුරු ලබා දෙන්නේ නැහැ. එතකොට මේ කාරණාව විවරණය කරන්නට යනකොට අපිට දකින්නට පුළුවන් එදා ಭಾರತೀಯ සමාජය තුළ මේ ප්‍රශ්නය පිළිබඳව කතාබස් වුණ ආකාරය. ඒක එක සම්ප්‍රදායක් තුළ විතරක් නෙමෙයි සමස්ත සමාජය තුළ කතාබස් වුණ ප්‍රශ්නයක් බවට පත් වුණා. එතකොට මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙන තැන් දිහා බැලුවාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා හෝති තථාගතෝ පරම්මරණා නොහෝති තථාගතෝ පරම්මරණා හෝතිච නච හෝතිච තථාගතෝ පරම්මරණා නේව හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණා කියලා මේ කියන විග්‍රහය තුළ අපිට අර තථාගත විග්‍රහය දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට කරුණු 8කින් බුදුරජාණන් වහන්සේ තථාගත කියන වචනයෙන් හඳුන්වනවා. තථාගත කියන වචනේ දිහා බැලුවාම අපිට දකින්න පුළුවන් අර්ථය තමයි පළවෙනි අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ. කරුණු 8ක් නිසා බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. යතහ ආගතෝ තථාගතෝ යම්සේ පැමිණි කියන අර්ථයෙන් තථාගත කියලා කියනවා. ඒ කියන්නේ වෙන පෙර යම් බුදුරජාණන් වහන්සේලා පැමිණියා වූ පිළිවෙලින් පහළ වූ නිසා භාග්‍යවතුන් වහන්සේ තථාගත කියන වචනය තුල හැඳින්වෙනවා. ඒ වගේම තථාගතෝති තථාගතෝ. එතකොට මේ තථාගත කියලා කියන්නේ යථා සම්පති ජාතෝ විපස්සී භගවා ගතෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේලා යම්සේ මගකින් පිරිනිවනට ගියා නම් එබඳු මගින්ම නිර්වාණ අධිගමනය සිද්ධ කළ නිසා භාග්‍යවතුන් වහන්සේට තථාගත කියන වචනය පාවිච්චි කරනවා. ඒ වගේම තත ලක්ඛණං ආගතෝති තථාගතෝ. තත ස්ථාවර තත්වයට තත ස්වභාවයට පත්තුන බැවින් නොසෙල්ලෙන ස්වභාවයට පත්තුන බැවින් බුදුරජාණන් වහන්සේට තථාගත කියන වචනය ව්‍යවහාර වෙනවා. ඒ වගේම තත ධම්මේ යථාවවත්ව අபிසම්බුද්ධෝති. තත ධර්මයේහි යථාවත්ව අபிසම්බුද්ධණය කළ නිසා තථාගත කියලා ව්‍යවහාර වෙනවා. තත දසිතාය තථාගතෝ. නිර්වාණය දක්නා ලද නිසා භාග්‍යවතුන් වහන්සේ තථාගත කියලා කියනවා. තථාවාදිතාය යම්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පවතිනවා නම් එබඳු වචන ඇති බැවින් ඒ කියන්නේ නිර්වද්‍ය වූ වචන ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේට තථාවාදී ගුණය නිසා භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියනවා. තථා කාරිතාය තථාගතෝ යම්සේ වදන් දුන්නා නම් එසේම භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රියාව තියෙනවා. ඒ නිසා තථාගත කියලා කියනවා. අභිභවනට්ඨේන තථාගතෝ අභිභවනාර්ථයෙන් තථාගත කියලා විග්‍රහ වෙනවා. පිනතුනේ තථාගත කියන වචනේ දිහා බැලුවාම මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට තථාගත කියන වචනය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක විග්‍රහ කරන්නට යනකොට මේ අටවැදෑරුම් ආකාරය පිළිබඳව බොහොම දීර්ඝ වශයෙන් අපිට පුළුවන් හඳුනා ගන්නට මේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද තථාගත කියලා හඳුන්වන්නේ කියලා. නමුත් ඒක මෙතනට අදාළ නොවන නිසා ඒ කාරණාව පැහැදිලි කරන්නේ නැහැ. අපිට මෙතනින් අදාළ වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා තථාගත කියන වචනය තුල. දැන් එදා සමස්ත ಭಾರತೀಯ සමාජයට මේ බුදුරජාණන් වහන්සේ කියලාවත් අවබෝධයක් නොතිබුණු ಭಾರತೀಯ සමාජය තුල ප්‍රශ්නයක් තිබුණා මේ සත්වයා කියන සංකල්පය පිළිබඳව. එතකොට ඒ සත්වයා පිළිබඳව තිබුණු මිනිස්සුන්ගේ තිබුණු සංකල්පය ඒක හැම කාලෙම ලෝකේ තියෙන දෙයක් නේ. මේ පුද්ගලයෙක් ඉන්නවද? පුද්ගලයෙක් මරුණත් මරණින් මත්තේත් ඉන්නවද? එහෙනම් නැද්ද? ඉන්නවා හෝ නැද්ද? මේ මොකද්ද මේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එදා සමාජෙත් තිබුණා. මෙන්න මේ ප්‍රශ්නය විස්තර කරනකොටත් අපිට දකින්න පුළුවන්කම තියෙන තථාගත කියන වචනේ. තථාගත කියන වචනේ. එතකොට මෙතනදී සත්වයා හඳුන්වනවා තථාගත කියලා. මේකට විවරණය කරනවා. ඇයි සත්‍යයට තථාගත කියලා කියන්නේ? යථා ආගතෝ තථාගතෝ. යම්සේ පැමිණියා නම් ඒ පැමිණි ස්වરૂපයෙන් පැමිණි විලාසයෙන් නැවත යන නිසා කර්ම සහ කෙලස් ටිකක් නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. නැවත කර්ම කෙලස් ටික රැස් කරගෙන නැවතත් ප්‍රතිසන්දි වශයෙන් යනවා. යම්සේ පැමිණියා නම් පැමිණි විදිහටම යනවා. අන්න ඒ නිසා සත්වයා කියන ස්වභාවය හැඳින්වීම සඳහා මේ තථාගත කියන වචනේ පාවිච්චි වෙනවා. තවත් තැනකදී අර
තත භාවයට පැමිණියා වූ බව නිසා නිර්වාණය අධිගම කළ නිසා කියන තථාගත කියන වචන ව්‍යවහාරය රහතන් වහන්සේ හැඳින්වීම සඳහාත් පාවිච්චි වෙනවා. රහතන් වහන්සේ හැඳින්වීම සඳහාත් පාවිච්චි වෙනවා. එතකොට යම් තැනක ස්ථාවරත්වයට ගියා කියන එක හැඳින්වීමේදී තථාගත කියන වචනය භාවිත කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි මේ ආදී ලෙස අපිට ගත්තාම තථාගත කියන වචනය හුදෙක්ම බුදුරජාණන් වහන්සේව හැඳින්වීම සඳහා පමණක්ම හැමතැනකම ව්‍යවහාර වෙලා තියෙනවා කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අවස්ථාන රූපීව තේරුම් ගන්නට තියෙන දෙයක්. ඒක යෙදිලා තියෙන තැන අනුව තමයි අපිට විග්‍රහ කරගන්නට වෙන්නේ. මෙතනදී අදහස් කරන්නේ කුමන අර්ථයේද කියන එක. ඒකට භාෂාඥානය අවශ්‍යයි. ඒකට ධර්මඥානය අවශ්‍යයි. ඒකට සාමාන්‍යයෙන් අපි කියනවා කුසලතාවය කියලා. ව්‍යවහාර කුසලතාවයේ තියෙන්නට ඕනේ. ඒ අවශ්‍ය ප්‍රස්තුතයේ තේරුම් ගන්නට තරම් තීක්ෂණකමක් තියෙන්නට ඕනේ. මේ කාරණාවන් තේරුම් ගැනීමේදී. එහෙම නැතිනම් එකක් මත පමණක් එල්බී ගිහිල්ලා තේරුම ගන්නට ගියොත් ඔහු පත්වන්නේ ඊටාම දුක්ඛදායී තත්වයකට. ඒ තැනත් හැප්පෙනවා මේ තැනත් හැප්පෙනවා වගේ ඊට පස්සේ අර පදේ පදේ විකංකේය වගේ තමයි. පදයක් පදයක් ගානේ කංකා කරන්නට ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. ඒ හින්දා මේ තථාගත කියන වචනය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී අපිට අර කියන දැනුම ඊටාම වැදගත් වෙනවා. මොකද මේක සාමාන්‍ය විදිහට බැලුවත් එදා ಭಾರತೀಯ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ කවුද කියන එක පිළිබඳව නොදන්නා සමාජය තුළ තථාගත කියන ඒ ස්වභාවය ගැන යම් ප්‍රශ්නයක් තිබුණා. හෝති තථාගතෝ පරම්මරණ. මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණේ බුදුහාමුදුරුවෝ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක ගැන නෙමෙයි. සමහර බුදුරජාණන් වහන්සේ ගැන දන්නෙත් නැහැ. හෝති තථාගතෝ පරම්මරණයට තිබුණේ සත්‍ය මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන ප්‍රශ්නේ. සත්‍ය මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි එයාට තිබුණේ. එතකොට මේ සත්වයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන මේ ප්‍රශ්නය නොඑක් අවස්ථාවල සාකච්ඡා වුණා. නොඑක් අවස්ථාවල මේකට නොඑක් ආකාරයන්ගෙන් පිළිතුරු ලබා දීම සිද්ධ වුණා එදා සමාජය තුළ. මේ කියන්නේ බුදුහාමුදුරු මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක නෙමෙයි. සමහර බුදුරජාණන් වහන්සේ කියලා දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොදන්නා අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරපු ආකාරය පිළිබඳව බලනකොට ඒ කියන්නේ සමනෝ භවං ගෝතමෝ ශ්‍රමණේක් ගෞතම ගෝත්‍රය තුල ඉපදුණු නිසා ගෝත්‍ර නාමයෙන් බුදුරජාණන් වහන්සේව එය ආමන්ත්‍රණය කළා. ශ්‍රමණ භවත් ගෞතමය. එතකොට ගෝත්‍ර නාමයෙන් බුදුරජාණන් වහන්සේව හැඳින්වුවේ. මොකද සම්මා සම්බුද්ධ කියන తත්වයේ පිළිබඳව තථාගත කියන මහා ගැඹුරු අර්ථය පිළිබඳව එයාට දැනුමක් තිබුණේ නැහැ. එයා ශ්‍රද්ධාවෙන් ව්‍යවහාර කරපු පිරිසක් නෙමෙයි. හැබැයි අන්‍ය තීර්ථකයන් අතර පවා සාකච්ඡාවට බඳුන් වුණ කාරණාවක් බවට පත් වෙනවා. හෝති තථාගතෝ පරම්මරණා කියන එක. තථාගතය මරණින් මත්තේ ඉන්නවද කියන එක පිළිබඳව. එතකොට ඇතැම් අය ඉන්නවා කියලා කිව්වා. ඇතැම් අය නැහැ කියලා කිව්වා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා කිව්වා. ඉන්නවද නොවේ නොවන්නේද නොවේ කියලා කිව්වා. මේ ආකාරයට තථාගත කියන වචනය පිළිබඳව එදා සමාජය තුළ විවිධ ආකාරයන්ගෙන් විවිධ ස්වરૂපයන්ගෙන් අර්ථකථනය වීම විග්‍රහ කිරීම පිළිතුරු ලබා දීම සිද්ධ වුණා. එතකොට අපිට සූත්‍ර ටික විවරණය කරගන්නකොට පින්නතුනේ මේ ආකාරය අපිට මනාකොට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට සූත්‍ර ධර්මය විවරණය කර ගැනීමේදී මේ කරන විග්‍රහය දිහා අපි බලනකොට අපිට මේ තථාගත කියන වචනය මේ අර්ථ සමුදායක යෙදුන අවස්ථාවන් අපිට සූත්‍ර පිටකයේ තුල හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අනුරාධ සූත්‍රය අපි ගත්තොත් අනුරාධ සූත්‍රයේ තථාගත කියන එක තථාගතයන් වහන්සේත් හඳුන්වනවා සත්වය හැඳින්වීම සඳහාත් පාවිච්චි වෙනවා. කේමා සූත්‍රයේදීත් අර්ථය කියදෙනවා. ඒ වගේම යමක සූත්‍රයේදීත් ඒ අර්ථය යෙදෙනවා. සත්වයා කියන අර්ථය හැඳින්වීම සඳහා ඒක යෙදෙනවා. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ හැඳින්වීම සඳහාත් ඒ අර්ථය යෙදෙනවා. දැන් උදාහරණයක් හැටියට යමක හාමුදුරන්ට ඇති වුණ මිත්‍යා දෘෂ්ටිය දිහා අපි බැලුවොත් එහෙම ඒක අපි විග්‍රහ කරගත්තොත් යතහ කීනාසෝ බිකු උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණ. ඒකනේ යමක හාමුදුරන්ට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය බවට පත් වෙන්නේ. එතකොට මේ යමක හාමුදුරු ක්ෂීණාශ්‍රවයන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියලා ඇති කරගත්ත මේ දෘෂ්ටියට සරියුත්තරුන් වහන්සේ කොහොමද ඒ කාරණා විවරණය කළේ? පින්නතුන් දැන් යමක හාමුදුරු මේ විදිහට මිත්‍යා දෘෂ්ටියක ඉන්නකොට සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා යමක හාමුදුරුන්ගෙන් ප්‍රශ්න කරනවා රූපේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි මේ ආදී ලෙස ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව යමක හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා
තංකින් මඤ්ඤසි ආවසෝ යමක රූපස්මින් තථාගතෝ සමනුපස්සති. යමක මොකද හිතන්නේ මේ රූපය තථාගතය කියලා හිතනවාද? තංකින් මඤ්ඤසි ආවසෝ යමක රූපං තථාගතෝති සමනුපස්සති. යමක මොකද හිතන්නේ රූපය තථාගතය කියලා හිතනවාද? රූපය තථාගතයෙක් කියලා හිතනවාද? දැන් යමක හාමුදුරන්ට ප්‍රශ්නය තිබුණේ මොකද්ද? කීනාසවෝ බික්ඛු ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ. ඒකට ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා හිතාගෙන හිටපු යමක හාමුදුරන්ට සරියුත්තරුන් වහන්සේට ගිහිල්ලා ඇසීමේ අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ මේ ඉන්නවද? එහෙම නැත්නම් රූපේ බුදුහාමුදුරුවෝද කියලා අහන්න ඒ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. මොකද යමක හාමුදුරන්ට මිත්‍යා දෘෂ්ටිය තිබුණේ රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. මේ කෙනා මරණින් මත්තේ නැහැ කියලා. මේ පුද්ගලයා මේ සත්වයා මේ මරණින් මත්තේ නැහැ රහත් කියන මේ කෙනා කියලා. ඒක තමයි යමක හාමුදුරන්ට තිබුණේ. එතකොට සරියුත්තරුන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව ප්‍රශ්න කරලා අහනවා. යමක මොකද හිතන්නේ රූපං තථාගතෝති සමනුපස්සති. රූපය තථාගතය කියලා දකින්නවාද? දැන් බුදුරජාණන් වහන්සේ ගැන මොකක්වත්ම මීට පෙර කතා කරලා නැති තැනක බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද මේ රූපයත් බුදුහාමුදුරු කියලා දකින්නවද කියලා ඇසීම එතනදි ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ සූත්‍රයේ අර්ථ විග්‍රහ කරගන්නකොට තේරෙනවා එතන තථාගත කියන වචනය පාවිච්චි වෙන්න පුළුවන් තැන් දෙකක එකක් තමයි ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ කියන තැනක පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වගේම සත්වයා කියන වචනය තුල පාවිච්චි වෙන්න පුළුවන්කම තියෙනවා. මේකේ අට කතාවට අපි ගිහිල්ලා විවරණය කරගන්නකොට අපිට ලැබෙනවා තථාගත කියලා කියන්නේ සත්වයා කියන එක. එතකොට සත්වයා කියන විවරණය මෙතෙන්ට ගැලපෙන්නේ ඇයි? සත්වයා කියන විවරණය යමක සූත්‍රයේදී මෙතෙන්ට වඩා ගැලපෙන්නේ යතහ යෝග්‍ය වෙන්නේ යමක හාමුදුරු රහතන් වහන්සේ නම් වූ පුද්ගලයෙක් සත්වයෙක් ඉන්නවා කියලා හිතනවා. ඒ ඉන්න සත්වයා ඒ ඉන්න පුද්ගලයා මරණින් මත්තේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ රහත් වූ සත්වයා පුද්ගලයා කියන දේ පිළිබඳව තමයි ප්‍රශ්න කරන්නේ. ඔබ මොකද රහතන් වහන්සේ කියලා කියන ඔය කෙනා ඔය සත්වයා රූපෙද කියලා අහනවා. ඒ ප්‍රශ්නේ තමයි ගොඩනගන්නේ. එහෙම නැතිනම් බුදුහාමුදුරෝ මේ කියන්නේ රූපෙද කියලා නෙමෙයිනේ මේ අහන්නේ. එතකොට පින්නතුනේ මේ සූත්‍රය මනාකොට අර්ථ විග්‍රහ කරගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙතනදී මේ තේරුමේදී මොකද්ද තේරුම් කරවන්නේ. මෙතනදී මේ විග්‍රහ කරන්නේ තථාගත කියන වචනය සත්වයා කියන විග්‍රහය තුලයි විග්‍රහ වෙන්නේ කියන එක මනාකොට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ කාරණාව පැහැදිලි කරගෙන ගිහිල්ලා මේ වේදනාව සංඥාව සංඛාරය කියලා මේ ස්කන්ධ පංචකය පිළිබඳවම සරියුත්තරුන් වහන්සේ යමක හමුදුරුන්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මේ ස්කන්ධ පංචකය පිළිබඳවම ප්‍රශ්න කළාම මේ යමක හමුදුරු තමන්ගේ වරද තේරුම් ගන්නවා. එතකොට මේ විදිහට අහලා අපව අහනවා සරියුත්තරුන් වහන්සේ යමක හමුදුරුන්ගෙන් යමක ඔබෙන් යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම මේ යෝසෝ ආවසෝ යමක බික්කු අරහං කීනාසෝ සෝ කායස බෙහෙදා පරම්මරණ කිං හෝති इति රහතන් වහන්සේගේ කය බිඳුනහම මරණින් මත්තේ මොකද්ද වෙන්නේ කියලා ඇහුවාම එවම් පුට්ඨෝ ත්වං ආවසෝ යමක කිංති බ්‍යාකරේ ආසීති මෙහෙම ඇහුවොත් යමක ඔබ මොකද්ද මේ කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා මේ යමක තෙරුණාංශය පැහැදිලි කරනවා මේ විදිහට මගෙන් ඇහුවොත් පුට්ඨෝහං ආවසෝ එවම් බ්‍යාකරේයම් මම මේ විදිහට කියනවා රූපංකෝ ආවසෝ අනිච්ඡං එවත්නි රූපය අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි. ඒ නිසා මේ යන් දුක්ඛං තන් නිරුද්ධං තදත්තං ගන්ති එවම් පුට්ඨෝහං ආවසෝ එවම් ව්‍යාකරයන්ති මම මේ විදිහට ඒක ව්‍යාකරණය කරනවා නැතිනම් ඒක එසේ කියනවා. එතකොට සාදු සාදු ආවසෝ යමක තේනහවසෝ යමක උපමන්තේ කරිස්සාමි සරියුත්තරුන් වහන්සේ ඊට පස්සේ උපමාවකුත් ඒ සඳහා දේශනා කරනවා මේ ඒ කරුණ තවදුරටත් පැහැදිලි කරලීම සඳහා. ඒකට මෙන්න මේ විදිහට පින්නතුනේ දැන් අපිට ධර්මයේ පිළිබඳව කරන විග්‍රහයේදී අපිට දකින්න තියෙන්නේ මොකද්ද? අපිට දකින්න තියෙන්නේ මේ සියලුම ආකාරයේ සත්ව ප්‍රඥප්තිය පණවන්නට නම් එයා එක්ක රූපේ පිළිබඳව පතිත වෙලා තියෙන්න ඕනේ. රූපය ඇසුරු නොවන තැනක, රූපේ පතිත නොවන තැනක, රූපයට අනුව පතිත නොවන තැනක සත්පුද්ගල බව පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක. යම් කිසි කෙනෙක් කියනවා නම් සත්වයා නැහැ කියලා ඒ ඉන්නේ වැරදි තැනක.
යම් කෙනෙක් කියනවා නම් සත්වයා ඉන්නවා කියලා, ඒ කියන්නේ වැරදි තැනක. පින්නතුනි මේක මේ විග්‍රහ කරන්නේ ඒ સંદર્ભය ඇතුලේ. ඒකට සත්වයා ඉන්නවා නම් එයා ඉන්නේ වැරදි තැනක කියලා කියනකොට මේ කතා කරන්නේ සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා දෘෂ්ටිගත වෙනවා නම් අන්න ඒක පිළිබඳව මේ කතා කරන්නේ. සත්‍යය මරණින් මත්තේ ඉන්නවා කියලා කෙනෙක් හිතනවා නම් මරණින් මත්තේ නැහැ කියලා කියනවා නම් අන්න ඒක පිළිබඳව කතා කරන්නේ. එතකොට මේ කතා කරන්නේ සම්මුති ව්‍යවහාරය තුළ මේ ලෝක සත්වයා කියලා මේ ව්‍යවහාර කරන දේ පිළිබඳව නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ සම්මුති ව්‍යවහාරය තුළ මම කියලා දේශනා කරනවා, මගේ කියලා දේශනා කරනවා. එතකොට දැන් අත්ත කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරනවා සමහර අවස්ථාවලදී. ආත්මය කියන වචනේ. ඒ වචනේ අරගෙන අපිට කියන්න බෑ මේ බුදුහාඳුරු පිළි අරන් තියෙන ආත්මයක් තියෙනවා කියලා එහෙනම්. එතකොට අත්තන්තප කියන එක ගත්තොත් ආත්මය තවනවා. එතකොට පරන්තප මේ විදිහට අත්තන්තප පරන්තප ආදී මේ කරන විග්‍රහය අත්තන්තප කියන කොටස අරගෙන ආත්මය තවනවා කියන එක කියලා ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා නෑ පින්නතුනේ. අපිත් ධර්මයේ තේරුම් ගැනීමේදී ඒ අදාළ સંદર્ભයට අනුව ඒ කියන කාරණාව විග්‍රහ කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒක දේශනා බෙහෙදයට පමුණව ගන්න නැතුව ඉන්නට ඕනේ. දේශනා බෙහෙදේ ගැන අපිට දැනුමක් තියෙන්නට ඕනේ. ඒක බිඳෙන්නේ කොහොමද? අපි නොගැලපෙන කරුණු දෙකක් එක ළඟට අරගෙන ඒ දෙක ගලපන්නට ගියොත් ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පින්නතුනේ ඒක හරියට මේ අහසයි පොළොවයි දෙකම එකට ලණුවක් අරගෙන ගැට ගහන්න හදනවා වගේ දෙයක්. ඒක මහා අනුවණකමක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ වෙනම ප්‍රස්තුත දෙකක දේශනා කරපු දහම්පර්යායන් දෙකකට දෙපැත්තකට යන දහම්පර්යායන් දෙකක් අරගෙන එක තැනකට ගලපන්න උත්සාහවත් වෙනවා නම් එක රාමුවක් ඇතුළත දාන්නට ඒක එක්කෙනා ලණුවක් අරගෙන අහසත් පොළොවත් එකට ගැට ගහන්න දරන උත්සාහයක් වගේ. ඒක මහා අනුවණ ක්‍රියාවක්. අන්න ඒ නිසා මේ සත්පුද්ගල ස්වභාවය පිළිබඳව බුදුදහමේ ව්‍යවහාරය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. සත්පුද්ගල ව්‍යවහාරය කියලා කියනකොට පින්නතුන් දැන් මේ සත්වයා මේ පුද්ගලයා කියලා කියන ව්‍යවහාරය කියන එක ව්‍යවහාර කළා කියලා ඒකෙන් කියන්නේ පරමාර්ථ වශයෙන් ඒ දේ පැනෙවුවා කියන එක එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මම කියලා දේශනා කළා කියන්නේ මම ඉන්නවා කියලා එහෙනම් ඒක දේශනා කළා හැම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මගේ කියලා දේශනා කළා නම් ඒක ඒ කියන්නේ මගේ කියලා පරිග්‍රහණය බුදුහාමුදුරන්ට තිබුණා කියන එක එහෙම නෙමෙයි. ඒක ව්‍යවහාරය. සම්මුතිය තුළ කරපු ව්‍යවහාරය. ඒ දෙක සම්මිශ්‍රණය කරගන්නවා නම් පින්නතුණි ඉන්නේ වැරදි තැනක. දැන් බලන්නකෝ අනුරාධ සූත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ අනුරාධ සූත්‍රයේදීත් ඒ වගේම ධර්ම කාරණාවක්. එතකොට මේ ඒ අවස්ථාවේදී උත්තම පුරුෂ, පරම පුරුෂ, පරමපත්තික උන තථාගතයන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒකට එතන තථාගත පිළිබඳව අහනකොට තථාගත කියන වචනය ඒ තැනදී අර්ථ දෙකක යෙදෙනවා. එකක් බුදුරජාණන් වහන්සේ අනිත් එක සත්වයා කියන තැන. ඒකට මේකේ අර්ථකථනය අපිට ගන්න තියෙන්නේ කාට හරි එයාගේ හිතට ආපු අදහසකට අනුව නෙමෙයි. කොහොමද අට කතාවේදී මේක අර්ථකථනය කළේ කියන ක්‍රමයට එක්ක ගිහිල්ලා තමයි අපිට මේකේ නිවැරදි අර්ථකථනය වටහා ගන්නට සිද්ධ වෙන්නේ. එහෙම ගත්තොත් තමයි අපිට නිවැරදිව ඒක තේරුම් අරගෙන නිවැරදි ආකාරයට ඒ කරුණ පිළිබඳව අර්ථාවබෝධය කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් අපි වැටෙන්නේ බොහොම භයානක අඩියකට ධර්මයේ වර්ධවා ගැනීම. ඒ හින්දා මේ සත්ව සංකල්පය ආත්ම සංකල්පය දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත ලෙස පරමාර්ථ ලෙස සත්වයක් ඉන්නවා කියලා දේශනා කරන්නේත් නැහැ. සත්වයක් ඉන්නවා කියලා දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ මරණින් මත්තේහි සත්වයක් ඉන්නවා කියලා දේශනා කරන තැනක් නැහැ. මරණින් මත්තේ සත්වයක් නැහැ කියලා දේශනා කරන තැනකුත් නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ආදී ලෙස දේශනා කරන තැනකුත් නැහැ. මොකද ජීවත් වෙනු ලබන්නා වූ සත්වයක් පණවන්නට තැනක් නැත්තම් මොන සත්‍යයද මරණින් මත්තේ ඉන්නවා කියලා කියන්නේ? හේතු නිසා හටගත්ත ධර්මයෝ ඒ තැන හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ එක ධර්මයක්වත් එක හේතුවක්වත් ඒ එක ඵලයක්වත් සත්වයයි කියන සම්මුතියට ඒ සංග්‍රහයට යන්නේ නැතිනම් මරණින් මත්තේ ඉන්නව හෝ නැහැ හෝ කියන්නේ කවුද?
එහෙනම් පින්නතුනේ සත්වයා ඉන්නවා කිව්වත් ඒ කෙනා ඉන්නේ වැරදි තැනක. නැහැ කිව්වත් ඉන්නේ වැරදි තැනක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවරණය කරලා තියෙන දේ. හැබැයි ඒක විවරණය කරනකොට බුද්ධ දේශනාව අපිට කොටස් දෙකක් ලෙස දකින්න පුළුවන්කම තියෙන එකක් සම්මුති කාරණාවන් පැහැදිලි කරලීම සඳහා භාග්‍යතුන් වහන්සේ ගත්ත ක්‍රමෝපායන්. අනිත් එක යථා ස්වභාවය පිළිබඳව ලෝකයේහි දේශනා කරපු ආකාරය. එතකොට අර පරමාර්ථ ධර්ම විග්‍රහය පිළිබඳව අවධානය යොමු කරමින් එබඳු ප්‍රස්තුතයක් මත දේශනා කරපු ධර්මය සම්මුතිමය කාරණාවක් ලෙස පිළිටවන්නට කෙනෙක් උත්සාහවත් වුණොත් ඒකාන්තයෙන්ම ඔහු ධර්මය වරදවා ග්‍රහණය කරන්නෙක් බවට පත් වෙනවා. ඒ හින්දා සම්මුතිය සහ පරමාර්ථය තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් අර එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටියක්. අර භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. සාති කියන භික්ෂුවට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටියක්. අන්නේ සාති භික්ෂුව වගේම අඥාන කමින් ධර්මයේ ග්‍රහණය කරගත්තා වෙනවා මේ භවයෙන් භවයට යන විඥානයක්. නැතිනම් මේ මෙබඳු සත්ව ස්වરૂපයක් තියෙනවායයි කියලා ස්කන්ධ ටික සත්වයා ලෙස ග්‍රහණය කරගත්තොත්. කවුරු හරි කියනවා නම් සත්වයායයි පැනවීමක් කරන්නට තරම් මේකේ දෙයක් තියනවා කියලා ඒකාන්ත ලෙස පවත්නා දෙයක් තියනවා කියලා පෙන්වා දිය යුතුයි. රූපයේහි මොන කොටසද සත්වයා, වේදනාවෙහි මොන කොටසද සත්වයා, සංඥා සංඛාර විඥානයන්හි මොන කොටසද සත්වයා කියලා පෙන්වා දිය යුතුයි. එහෙම පෙන්වා දෙන්නේ නැත්නම් ඒක සාධාරණ පිළිතුරක් නෙමෙයි. සයම් කිසි කෙනෙක් බුද්ධ වචනය උද්දෘත කරගෙන සත්වයක් ඉන්නවා කියලා පෙන්වන්නට උත්සාහවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නම් වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙන්වන්නට උත්සාහවත් වෙනවා නම් රහතන් වහන්සේ නම් වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙන්වන්නට උත්සාහවත් වෙනවා නම් ඒ සඳහා කරන උද්දෘතය දිහා අපිට බලලා ඒ කියන කාරණාවේ සාවද්‍යතාවයේ තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක විග්‍රහ කරගන්නේ සම්මුතිය සහ පරමාර්ථය කියන දේ පටලවගෙන කියන එක අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. නිසා මේ කාරණාවන් විවරණය කර ගැනීමේදී අපි නිවැරදිව විශ්ලේෂණය කරගන්නට ඕනේ, විග්‍රහ කරගන්නට ඕනේ. ඒ අර්ථ සම්භේදය වෙන විදිහට මේ කරුණු කාරණා ග්‍රහණය කරන්නට එපා, ආදානග්‍රාහීව අල්වා ගන්නට එපා. තවදුරටත් විමසන්න, තවදුරටත් කරුණු කාරණා හොයන්න, ත්‍රිපිටකය ඇසුරු කරන්න, මූලාශ්‍රද්ධේනය තුළින් කරුණු කාරණා අස්මතු කරගන්න. එතකොට අපි වැරදි තැනකට පත්වන්නේ නැහැ. නැතිනම් අපි ධර්මයේ වැරදි විදිහට අල්ලගෙන අන්තිමේටම නිවන් දකින්න තිබෙන ධර්මය වෙන යම් දෙයක් සඳහා ග්‍රහණය කරගත්තා වෙනවා. ඒ නිසා ඔබේ අවධානය ඒ තැනට යොමු කරන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. එහෙනම් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා කවුරුත් දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා කොට්ටාව පැලෑන් වත්තේ පදිංචි පත්මා ලැනරෝල් මහත්මිය සහ දූ දරුවන් වන වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහත්මයා. ඒ වගේම මෙල්බන් නුවර පදිංචි වෛද්‍ය දමිත ලැනරෝල් මහත්මයා, වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් මහත්මිය සහ දිමුතු ලැනරෝල් යන ඒ දූ දරුවන් සහ චමිලා ලැනරෝල්, අනුරාධා ලැනරෝල්, නුවන් රණසිංහ යන බෑනාවරු සහ ලේලිවරුනුත්, ඒ වගේම ඉනු තෙනු සනායා, ෂෝන් සහ ෂේන් කියන මොනුබුරු බිනිබිරියන් විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්නට අගෝස්තු 23 වන දිනට පරලෝසපත්ව වසරක් ගතවන පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට වෛද්‍යාචාර්ය ආනන්ද ලැනරෝල් මහත්මයාට
පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආනන්ද ලැනරෝල් මහත්මයාටත් දෙමව්පියන් නමින් වර්ග පරම්පරානුයාත සෑම සිළු ඥාති වර්ගයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් කල්පනා කරගන්න ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ආනන්ද ලැනරෝල් මහත්මයා ප්‍රධාන කරගත්ත ඔබ සියලු දෙනා නමින් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීමටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. කොට්ටෑව පැලෑන්වත්තේ පදිංචි රෝගාතුරව සිටින මෑණියන් වන පත්මා ලැනරෝල් මාතාවට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සැලසේවා කායික මානසික සැනසෙල්ල උදා වේවා අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඒ දායකත්වයෙන් කටයුතු කරන ඒ වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහත්මයා, ඒ වගේම වෛද්‍ය දමිත ලැනරෝල් මහත්මයා, හර්ෂිකා ලැනරෝල් වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් මහත්මිය සහ දිමුතු ලැනරෝල් මහත්මයා යන දූ දරුවන්ටත්, ඒ වගේම චමිලා ලැනරෝල්, අනුරාධා ලැනරෝල්, නුවන් රණසිංහ යන ඒ සියලු දෙනාටත්, ඉනුක් තෙනු සනායා, ෂෝන් සහ ෂේන් යන ඒ සියලුම දෙනාටත් පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ තුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.